හරි. මගේ දරුවනේ. ඔන්න දැන් අපි සිංහල සාහිත්‍යයේ 10 11 ශ්‍රේණිය පොතේ 10 ශ්‍රේණියට අදාළ පාඩම් ටික මේ කරගෙන යන අතරේ ඔබට තුන්වෙනි පාඩම දැන් අපි සාකච්ඡා කරන්නේ. ඒ තමයි අපි මුලින්ම සාකච්ඡා කරේ සතර කම්මන්තනේ ඊළඟට ගුත්තිල කාව්‍ය. දැන් හානාහිය පාන අඳුර. අන්න ඒකේ කවි ටික අපි කියා දුන්නා. කවි ටික කියා දුන්නා. පැහැදිලිද? දැන් කවි වලින් අහන සාමාන්‍යයෙන් ඔබට පෙළ පොතේ තියෙන මේ නුහුරු වචන ටිකක් තියෙනවා මේකේ. එතනින් එහාට මම මේකෙන් සෑහෙන කතා කරනවා අපි. කෙටි ප්‍රශ්න වලට අහන ඒවා. ඒ ඔක්කොම ටික අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ තමයි අපි සාහිත්‍යයට යන්නේ. සාහිත්‍ය විචාර වලට යන්නේ. ඉතින් එනිසා දැන් ඔන්න ඔබගේ පෙළ පොතේ දාලා දෙන අරුත් විමසුම යටතේ පද කිහිපයක්. මීට වැඩිය තියෙනවා මේකේ. නමුත් ඔබට පෙළ පොතේ දාලා තියෙන්නේ මේ ටික විතරයි. නේද? බලන්න. කඩිස්සරෙන් ගමනේ ස්වරූපයෙන් අඳුරෙන් සීසාන ගවයා දිරිමත් කිරීමට නගන ශබ්දය. කමක් නැත, වැඩක් නැත, ප්‍රයෝජනයක් නැත. සකිය යහළුවේ මිතුරේ. ගොඩැල්ල උස් ගොඩබිම් කඩ. බොරැල්ල ගල් බොරළුව. කග කඩුව යක් දෙබරේ. බිම සාදන දෙබරයක්. එහි වාසන දෙබරුන් බොහෝ විශේෂයිත බව ගැමි ජනයාගේ විශ්වාසයයි. එතකොට මේගොල්ලෝ මහ විශාල කූඩුවක් තමයි බඳින්නේ. ගිනිහුල ගමන් බිමනේදී ආලෝකය ලබා ගැනීම සඳහා පොල්ලතු හනසු ආදීන් තනා ගන්නා පන්දම හුලුවත්ත. පැහැදිලිද? දැන් එතකොට පුතේ කඩිසරෙන් අපි මතකයි නේද? මෙනිහා නොමෙනිහා යන කඩිසරෙන් දැනේ. මම ඔබට පැහැදිලි කරා කඩිසරකම අනුව අපිට පුළුවන් තීරණය කරන්න නේද? එයා මිනිස්සෙක්ද අමනුස්සෙක්ද? ඒක ඉතින් මෙහෙමයි. කඩිසරකම තුලින්ම මනුස්සකම් තියෙයි කියලා අපිට කියන්න බෑ එක පැත්තකින්. ඇයි ඒ? හිතන්නකෝ දැන් දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න එක්කෙනෙකුට හොඳට වැඩ කරන්න පුළුවන්. හොඳ කාර්යසූරයි. හැබැයි එයාගේ ආකල්ප ගත්තොත් එහෙම හරියන්නේ. ඉරිසියාව තියෙනවා, කුහකකම තියෙනවා, ගොඩක් ඒවා තියෙනවා. හැබැයි වැඩට හරි දක්ෂයි කඩිසර. අරයා කඩිසර නැහැ. හැබැයි ආකල්ප විමර්ශයේ හොඳයි. ඒතර ඔබට පණිවිඩයක් කියනවා ඒ අපිට බෑ 100%ක්ම එහෙම කියන්නේ ඇයි ඒ? මිනිස්සය ගැන කියන්න අමාරුයි. සත්තු ගැන කියන්න පුළුවන්. අද ඉන්න මිනිස්සය හෙට වෙනස් වෙන්න පුළුවන් නේද? අද ඉන්න කෙනා මේ ඉන්න බොහොම අහිංසක ලීලාව නේද? හෙට වෙද්දී එයා වෙනස් වෙන්න පුළුවන්. ඒ කොහොම නමුත් මෙනෙහා සහ නොමෙනෙහා කියන එක අපිට ටිකක් එයාගේ හැසිරීම ක්‍රියාකලාප නේද? ඒ ගොඩක් ඒවායින් අපිට හඳුනා ගන්න පුළුවන්. අන්න එතකොට මෙතෙන්දි පැහැදිලි කරන්නේ මෙනෙහා නොමෙනෙහා. මෙනෙහා කියන්නේ මිනිස්සක් තියෙන එක්කෙනා. දැනුම බුද්ධිය කුසල ආකල්ප මේ ඔක්කොම තියෙන චරිතයක් අපි කියන හොඳ මිනිහෙක්. සමහරට අපි හොඳ මිනිහෙක් කියන මේ ආකල්ප වශයෙන් හොඳයි කියලා. සමහරට එයාට ඔය කියන කුසලතාවය නැති වෙන්න පුළුවන්. බුද්ධිය නැති වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සයාගේ හදවත හොඳයි. එහෙම කියනවා. එතකොට අපි යා හොඳයි කියනවා. හැබැයි ඉතින් හොඳ චරිතයක් වෙන්න නම් ඔය කියන ඔක්කොම ටික තියෙන්න ඕන. පැහැදිලිද? අන්න එන කඩිසරකම කියන එක මම පුතාලට අනිවාර්යෙන් තියෙන්න ඕන. අඳුරෙන් මම ඔබට පැහැදිලි කරා. ඒ තමයි කුඹුර සානකොට හානකොට ගවයට ආදරණීය ආමන්ත්‍රණයක් කරනවා නම් පැහැදිලිද? ඒ කියන්නේ දැන් මෙන්න මෙතෙන්දි මේ අඳුරේ පාන්නේ මේ සත්තුන්ට බොහොම ගෞරවණීය නේද? දැන් ගවයෙන් බැඳලා බාන අරගෙන යද්දී එයාට බොහොම ආදරණීය ආමන්ත්‍රණයක් කරනවා නේද? රයිට් මයි පුතා යන් ඉක්මන් කරන්න ගාලා බොහොම කටහඬ වෙනස් කරගෙන ඒ අදාළ අඳුරේ පෑවොතින් අපිට පේනවා ඇත්තටම එයා මේ සත්තුන්ට ආදරේ. එයාගේ අඳුරය සුන්දරයි නම් ඒ සත්තු හරියට වෙලාවට හානවා කුඹුර. හැබැයි ඒ අඳුරය වෙනස් නම් සැරපරුෂ නම් කහනව නම් ඒ හරක් එහෙ මෙහෙ දුවනවා.
ඒ දුවද්දි මොකද වෙන්නේ? කුඹුර හාන්නේ නෑ යන්නේ. එහෙනම් කුඹුර හාන්න එක දැනගන්න පුළුවන් මොකද පුතේ? අඳුරේ තුල. බලන්නකෝ. මිනිස්සුන්ගේ කල්කිරියාවෙන් අපිට සෑහෙන ප්‍රමාණයක් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ චරිත මොන වගේද කියලා. පැහැදිලිද? එයාගේ හැසිරීම රටාව. ඔවැනි දේවල් හරහා අපිට පුළුවන් ඒගොල්ලෝගේ චරිත ස්වභාවය යම් ප්‍රමාණයක් නේද? අපිට අවබෝධ කරගන්න. හැබැයි දැන් අඹ ගහක තියෙන ගෙඩියක් අඹ ගෙඩියක්නේ. ඕකේ හැදෙන්නේ නැහැ තැඹිලි. මිනිස්සු හිම නෙවෙයි. මිනිස්සුන්ගේ වෙනස්කම් අපිට ගොඩක් හඳුර ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ඒතකොට මේ ආමන්ත්‍රණයනේ අපිට දෙනවා මේ කතාව තුල සකිය මිතුර මේ දැන් මේ කවි පන්තිය තුල බොහොම අපූර්ව උපදේශනයක් දෙන්නේ විධානයක් ඇතුව අනකිරීමක් ඇතුව නේද? කියන්නේ එහෙමනේ. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනෝ. මොකද්ද මේ? විධික්‍රියාවක් භාවිත කරනවා ඉතින්. දැන් මේ ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනෝ. බලන්නකෝ. කපනෝ. ତොර මේක මොකද්ද මේ? විධික්‍රියාවක්නේ. කපන්න කපව් කපපිය නේද? ওই විදියට විධික්‍රියාපද අපි දන්නවා. දැන් මෙතෙන්දි දාන්නේ විධික්‍රියාපදයක් විදියට කපනු කියලා. බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. එතන ශබ්ද රසයට ඒ විධික්‍රියාව යොදාගත්තට අපිට දෙන්නේ අපූර්ව විධානයක් එතෙන්දී. ඒ උපදේශ දෙද්දි විධානයක් දෙන්නේ. උපදේශ දෙනවා කියලා කියන්නේ විධානයක්. අන්න ඒ උපදේශ දීම විධානයක් විදියට තමයි මේ කවිය අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒතර බලන්න එහෙනම් මේ ඔන යක්දෙබර කියන එක මම ඔයාලට පැහැදිලි කරා කවිය තුල නේද? මේ ගැමි විශ්වාසයක් තියෙන අතිශයින්ම මේ දෙබරය විශ්සයිතයි කියන එක. මේ පැණි කෑවුනොත් මැරෙනවා කියන එක ඒ වගේ ගැමි විශ්වාසයක් අපි තුල තියෙනවා. අපේ දෙමව්පියෝ අපිට ඕක පැහැදිලි කරලා තියෙනවා ඉතිහාසය තුල. ඒ නිසා තමයි මේ ජන කවිය මේවා එදා ඉඳලම භාවිත කරලා තියෙන්නේ මේ කතාව තුල. හරිද? හරි. බලමු අපි. ඔන්න. ජන කවිය යනු කුමක්දයි යන්න හඳුනා ගනිමු. ජන කවි වර්ග. දැන් ඔන්න ජන කවිය කියන්නේ මොකක්ද කියලා අපි දැන් දැනගන්න ඕන. මම ඔබට පැහැදිලි කරලා තියෙන්නේ. මොකද්ද ජන කවිය කියලා කියන්නේ? අපි සරල නිර්වචනයක් ගමු ජන කවියට. ජන කවිය යනු නේද? පාඩම් කරගන්න ඕගොල්ලෝ. ජන කවිය ජන කවිය ජන කවිය යනු මොකද්ද මේ ජන කවිය කියන එක සරල තේරුම? මම පුතාලට කියා දුන්නා. ඔන්න මම සරලව කියා දෙනවා. ඉපැරණි ජනයාගේ මුවින් නිරායාසයෙන්ම ඇදහැළුණ වදන් මාලාව ඉපැරණි ජනයාගේ මුවින් නිරායාසයෙන්ම ඇදහැළුණ වදන් මාලාව ජන කවිය කියලා අපි කියනවා. මොකද්ද පුතේ කියන්නේ?
ඉපැරණි ජනයාගේ මුවින් ඇදහැළුණ වදන් මාලාව. එතකොට මෙන්න මේ කාව්‍ය සංකල්පනාව. එහෙම නැත්නම් ඉපැරණි ජනයාගේ මුවින් નિરાයාසයෙන්ම ගලා. හරිද? ගලා වදන් මාලාව. වදන් මාලාව ජන කවි යනුවෙන් හැඳින්වේ. එහෙනම් ජන කවිය යනු ඉපැරණි ජනයාගේ මුවින් નિરાයාසයෙන්ම ගලා වදන් මාලාව. ඕන සරලව. ඒතර මේ වාවේ කොහොමද? සතුට දුක නේද විවිධ මනෝභාවයන් ඔහු විඳපු විවිධාකාරයේ ජීව වේදනා නේද? එහෙම නැත්නම් සතුට සුඛ දුක්ඛ වැනි අවස්ථාවල මේ ජීවිතේ නැමැති තක්ෂිලාව තුල නේද? එතන මෙන්න මේ විවිධාකාරයේ හැලහැප්පිලි තියෙනවා. අන්න එවැනි අවස්ථාවලදී ඔහුට ඇයට නේද දැනෙච්ච දේවල් ඔහු ලැබු අත්දැකීම් අන්නේ අත්දැකීම කවි සංකල්පනාවක් විදියට අව්‍යාජ ලෙස ඉදිරිපත් කරා. ඒ අව්‍යාජ ලෙස ඉදිරිපත් කරපු ඒවා තමයි අපි කතා කරන්නේ ජන කවි කියලා. ඒතර ජන කාව්‍ය කියන එක මම පැහැදිලි කරා. කාව්‍ය කිව්වේ පද්‍යාවලියක්. යම් සිද්ධියක් අරගෙන එක දිගට ගලාගෙන යන්න සලස්වනවා. කොහොමද පුතේ? යම් සිදුවීමක් අරගෙන එක දිගට ගලාගෙන යන්න සලස්වනවා. අන්න ඒකට අපි කියනවා ජන කාව්‍යයක් කියලා. ඒතර පද්‍යාවලියක් වෙන්න ඕන. යම් සිද්ධියක් අරගෙන හේතුඵල සම්බන්ධතාවය මත සිද්ධි අවස්ථා නිරූපණය කරමින් ගැළපෙන විදියට පද්‍යාවලියක් ලෙස මේක ඉදිරිපත් කරනවා. අපි ඒකට කියන ජන කාව්‍ය කියලා. මෙන්න මෙහෙම නිර්මාණය වෙච්ච ජන කවි. පැහැදිලිද? අපි වර්ගීකරණය කරනවා මේ විදියට ගොයම් කවි, නෙළුම් කවි, පැල් කවි, හේන් කවි, කුරක්කන් කවි, කමත් කවි කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා කෘෂිකර්මාන්තය අපි කොටස් දෙකකට බෙදනවා මේ විදියට. කොහොමද? කෘෂිකර්මාන්තය අපි බෙදනවා කොටස් කිහිපයකට බෙදනවා. ඒකින් අපි ගන්නවා ගොවිතැන කියන එක. ගොවිතැන කියන එක එහෙම ගමු. කෘෂිකර්මාන්තයේ තියෙන ඒකේ එක කොටසක් තමයි ගොවිතැන. ගොවිතැන. ගොවිතැන අපි බෙදනවා හේන් ගොවිතැන, මඩ ගොවිතැන, මඩ ගොවිතැනට අපි කියනවා කුඹුරු ගොවිතැන. කුඹුරු ගොවිතැන. හේන් ගොවිතැන, මඩ ගොවිතැන. එතකොට හේන් ගොවිතැන කෙරෙන්නේ කැලෑ එලිපෙහෙලි කරලා ඒ කැලෑ එලිපෙහෙලි කරන ඉඩමක් තියෙනවා, භූමියක් තියෙනවා. අපි ඒකට කියන නවදැලි හේන කියලා.
අන්නේ නවදැලි හේනේ තමයි කුරහන් ඇතුළු කටුසර භෝග වර්ග කුරහන් තල මෙනේරි කවුපි මුං ඇට නේද ඊළඟට රටකජු වට්ටක්ක ඇතුළු ඒ අදාළ එළවලු වර්ග මඩගොවි තැන තුල තියෙන්නේ විවගාව මේකේ විවගාව අන්නේ ගොවිතැන් දෙක සම්බන්ධ කරගෙන දැන් මේකේ මොනවද තියෙන්නේ මේකේ හේනක් තියෙන්නේ හේන තමයි එලිපෙහෙලි කරගන්න මේකේ මොකද්ද වෙන්නේ මේකේ කුඹුර එතකොට පුතේ මේ හේන් ගොවියා සම්පූර්ණයෙන්ම වගා බිම ආරක්ෂා කර ගන්න ඕන උදේ ඉඳලා එළි වෙනකන් පැල් රකින්න වෙනවා දැන් හිතන්න එක හේනක ගස් ලැබුව වවනවා ගස් ලැබු ගෙඩි හැදෙන කාලය රැක ගන්න වෙනවා පොඩි කාලේ ඉඳලම රැක ගන්න වෙනවා අලින්ගෙන් වනාලින්ගෙන් එන්න පුළුවන් කුරහන්න මේක සත්තු කනවා මේ කොළ නිල්ල ටික මෝ එන්න පුළුවන් හාවෝ එන්න පුළුවන් ඌරෝ එන්න පුළුවන් මේ විනාශ කරන්න පුළුවන් ඒතකොට මෙයාට මොකද වෙන්නේ මේක එළි වෙනකම් මේක සුරක්ෂිත කරන්න වෙනවා පැහැදිලිද පැල් රකින්න වෙනවා ඒතකොට මේකේ විශේෂත්වය තමයි හේනේ මේ වගේ ගහක් තියෙනවා මේකේ පැලක් තියෙනවා මේ පැල රකින්න වෙනවා මේ හේන රකින්න මෙන්න මේ පැලේ ඉඳලා කවි කියනවා ඒකට අපි කියනවා මොනවා කියලාද පැල් කවි කියනවා හේනේ ඉඳන් කවි කියනවා මේකට අපි කියනවා හේන කවි කියලා පැහැදිලිද එතකොට මේ හේනේ වගා කරන්නේ කුරක්කන්නම් කුරහන් කවි කියනවා පැහැදිලිද ඔන්න එතකොට ඔබට පැහැදිලි හේන් ගොවිතැන සම්බන්ධව තියෙනවා කවි ඒ තමයි බලන්න හේන් ගොවිතැන හේන් ගොවිතැන සම්බන්ධව කවි ලියවෙනවා ඒක තමයි මොනවාද හේන් කවි ඔන්න ජන කවි හේන් ගොවිතැනත් එක්ක එනවා ඊළඟට හේනේ පැල එනවා පැල් කවි එනවා පැල් කවි එනවා හරිද හේන් කවි එනවා පැල් කවි එනවා ඊළඟට කුරහන් කවි කුරක්කන් වගාව සම්බන්ධ කරගෙන කුරක්කන් වගාව සම්බන්ධ කරගෙන කවි ලියනවා මම කිය කුරහන් වගාව සම්බන්ධ කරගෙන ගීත ලියවෙනවා කවි ලියවෙනවා ඒතර පැල පාදක කරගෙන පැල් කවි කියනවා හේන පාදක කරගෙන හේන් කවි කියනවා ඒතර මෙන්න ජන කවි වර්ග බෙදනවා අපි නේද ඔබට පැහැදිලි දැන් ජන කවි වර්ග බෙදාගෙන යනවා කොහොමද කුෂිකර්මාන්තය අනුව හේන් ගොවිතැන සම්බන්ධව ඒ තමයි මේ තියෙන්නේ මෙන්න මේවා පැහැදිලිද පැල් කවි හේන් කවි කුරක්කන් කවි හරිද
ඒ ටික අයිති වෙන්නේ මෙන්න මේ හේන් ගොවිතැන සම්බන්ධව. පැහැදිලිද? අන්න. දැන් ගොයම් කවි, නෙළුම් කවි, කමක් කවි. කුඹුරු ගොවිතැන සම්බන්ධව කවි. පැහැදිලිද? ඒතර මෙන්න මේ හේන් ගොවිතැන සම්බන්ධව පුතේ එහෙනම් කවි කියවුණා නේ. අනේ දෙවියනේ මට වුණු වියෝය. පැලේ පැදුරේ හොරු අරගෙන කියෝය. අන්න පැලේ පැදුර හොරු අරන් ගිහිල්ලා යද්දි නිදා ගන්න එකක් නෑ. පැහැදිලිද? එතකොට කමත් පාදක කරගෙන කමත සම්බන්ධව කවි කියවෙනවා. ඔබට මම ඉදිරියේදී ওই වැනි කවි හැම එකටම උදාහරණ ටිකක් සාකච්ඡා කරනවා. මෙන්න මේවරකදී කවි පැහැදිලිද? ඔබ දැනගන්න මේවා. ඉගෙන ගනිද්දී ජන කවි ඉගෙන ගන්නකොට අපි ওই ටික සුපැහැදිලිව ඉගෙන ගන්න ඕන. ඒතර ඔන්න එහෙනම් කුෂිකාර්මික කටයුතු ආශ්‍රිත ජන කවි අපි ওই විදිහට කොටස් දෙකකට කරුවා. හේන් ගොවිතැන සහ මඩ ගොවිතැන කියලා. පැහැදිලිද? මොනවාද එහෙනම් ජන කවිය කියලා කිව්වා ඉපරණේ ජනයාගේ මුවින් નિરાයාසයෙන්ම ගලා වදන් මාලාව. right? ඊට පස්සේ කුෂිකාර්මාන්තය මඩ ගොවිතැන සහ හේන් ගොවිතැන. ගොවිතැන හේන් ගොවිතැන මඩ ගොවිතැන කුඹුරු ගොවිතැන තමයි කියන්නේ. ඒක කුඹුරු ගොවිතැන හරහා තමයි ඔය කමත් කවි, නෙළුම් කවි, ගොයම් කවි නිර්මාණය වුණේ. පැහැදිලිද? හරි. බලන්න එහෙනම් ඊළඟ කොටස. වෙනත් විවිධ රැකියා වෘත්තීන්. බලන්න එහෙනම්. දැන් ඔබට පේනවා පතල් කර්මාන්තය. ඉතින් පතල් කර්මාන්තයේ සම්බන්ධව පතල් කර්මාන්තය ඔබ දන්නෝනේ පතලක් කියලා කියන්නේ දැන් මේවා මිනිරම් පතල් තියෙනවා නේද? මැණික් පතල්. දැන් මේ මහ පොළොව තියෙන මේ විදියට ඔය මහ පොළොව තියෙන්නේ හිතන්න. මෙන්න මෙහෙන් හාරනවා. මේක යටට යනවා. සමහර මේ යටට යන ගමන් මේක මේ පැත්තට යනවා මෙහෙම. දෝනා යනවා. මේක මෙහෙම දෝනා යනවා. ඇයි මේ මැණික් නම් මැණික් ඉල්ලම හොයාගෙන යන්නේ. මේ පැත්තෙන් මෙහෙට යන්න පුළුවන් ඔහොම. ওই විදියට. කොහොම කියලා යටට යන්න පුළුවන්. මේ හැර ගහලා යන්නේ. ලේ මුක්කු ගහ මේකට යනවා. ඒතර මෙන්න මේ පතල්. මේක කටුක ජීවිතයක්. බෙහෙවින්ම කටුක. සමහර නගර තියෙන හැර උඩ. ඇයි ඒ දෝනා ගිහිල්ලා මැණික් හොයාගෙන ගිහිල්ලා යට හැර ගහලා තියෙන්නේ. අන්න ඒව මොකද වෙන්නේ වැස්සේදී ගිලා බහිනවා. පේනවද? සෝබාදහම අපි වෙනස් කරන්න ගියාම සෝබාදහමෙන් මහ වැහි එනකොට කඳු නාය යනවා. ඔබට තේරෙනවද දැන් මේ කඳු නාය යන ප්‍රධාන හේතු? මේ බලන්නමයි පුතේ. දැන් මෙන්න කඳු ගැටේ. දැන් කවුරුත් හිතන්නේ නැහැ මේ කන්ද තියෙන්නේ ඔය. මෙන්න මේ හරියේ මෙහි පතලක් හරනවා මෙතනින්. මෙහෙම. මේ පතල යටට යනවා මේ විදිහට මේ. යටට ගිහලා මෙන්න මේ කන්දේ මේ ඇතුළෙත් එනවා මෙහෙම. මේ විදිහට. දෝනා හරන් එනවා. මොකද වෙන්නේ දැන්? වැහි කාලෙට මේ වතුර කිඳා බහැලා මෙතනින් මේ කොටස මෙන්න මෙහෙම වෙන් වෙනවා. මේ කොටස රූරගෙන පල්ලෙහාට. අන්න ඉතින් රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළු ඔය ප්‍රදේශවල බොහෝමයක් කඳු නාය යනවා. අනිත් පැත්තේ මධ්‍ය කඳු කරේ යන්නේ අධික ලෙස වැහි එනකොට වනමැස්ම නැති වුනහම පොළවට වතුර වැටෙනකොට පොළවෙන් කිඳා බහිනේවා මේ දිගට ගිහිල්ලා උල්පත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේ කොටස රූරගෙන යනවා. පැහැදිලිද? එතකොට පතලක් කියන්නේ බොහොම කටුක ජීවිතයක්. අර තියෙන්නේ ඔකට අදාළ උදාහරණයක් මම කියන්නේ. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේත් කරවලයි රටහා ලේ බතට බොන්නෙත් බුරදියයි පූරුවේ කළ පවට යන්නේ කවදාද
මව්පියෝ දකින්නට. ඇයි මේ පතලේ වාඩි හදාගෙන මාස ගණන් අවුරුදු ගණන් ඉන්න වෙන මේ පතලේ මැණිකක් හම්බ වෙනකන් ගමට යන්න සල්ලි ටිකක් කරගෙන. ඒ නිසා මේක අතිශය කටුක ජීවිතයක්. අන්නේ කටුකත්තේ මිදින්න තමයි පතල් කවි මේගොල්ලෝ ගායනා කරේ. කරත්ත කවි, තවලම් කවි. දැන් බාණ්ඩ ඉස්සර පටවගෙන ගියේ ගැල් වලින්නේ. ගැල් පුරා රැගෙන ගියාලු වෙළඳු වෙළඳාමට. උදේනි පුර සැනකෙරේදී ගුත්තිල කාව්‍යයක් පැහැදිලි කරනවා. එතකොට මේ බාණ්ඩ අරගෙන යන අතරේ සම්පූර්ණ ගැලේ පටවල තියෙන බඩුනේ. ඒතර ඒ සතාටත් බොහොම ආදරණීය ආමන්ත්‍රණයක් කරගෙන යන්නේ. පැහැදිලිද? කරත්තකයි මයි පුතාලා 5 වසරේදී ඉගෙනගෙන තියෙනවා. 5 ශිෂ්‍යත්වයේදී කරත්ත කවි ඉගෙනගෙන තියෙනවා. එතකොට අන්නේ කරත්ත කවි කරත්ත පාදක කරගෙන. ඒතර ඔබ දන්නවා දැන් මේ කරත්ත වලින් බාණ්ඩ එහා මෙහා ගෙනියනවා. ඒ එහා මෙහා ගෙනියන එකට තමයි කවි නිර්මාණය වුනේ. ඒ පාළුව වේදනාව පයින් යන්න ඕන නේද? මේ බර පටවගෙන සමහර විට කරත්තේ නගින්නත් බෑ. බැහැලා පයින් යනවා. දැන් හපුතලේ නගින්න ඕන. හපුතලේ නගිද්දී අනිවාර්යයෙන්ම එක්කෝ බැහැලා යන්න වෙනවා. නැත්තම් ඉතින් අර සතාට බොහොම ආදරණීය ගෞරවයක් ඇති කරගෙන තමයි කතා කරගෙන යන්න වෙන්නේ. සතුන්ට ආදරය කරන්න වෙනවා. ඊළඟට පාරු කවි, උරු කවි නේ. එතන මේ පාරු කවි ඔබ දන්නවා ගඟකින් මෙහාට එතර වෙනකොට පාරුවක් අවශ්‍යයි. ගඟේ වැලි අරගෙන ගොඩබිමට එන්න පාරුව අවශ්‍යයි. වෙළඳාම් කරන්න බාණ්ඩ එහා මෙහා ගෙනියන්න පාරුව අවශ්‍යයි. මිනිස්සු එහා මෙහා කරන්න පාරුව අවශ්‍යයි. අන්න එතකොට කවි කියනවා. පාරුවේ මේ පදින වේදනාවට ගැළපෙන විදියට කියනවා. ඔන්න මලේ ඔයනා මල නෙලාවරෙන් අත්ත බිඳෙයි පය බුරුලෙන් තබාවරෙන් කැලණි ගඟේ ඔරු යනවා බලාවරෙන් සාදුකාරදී ඔරුවේ නැගිවර. ඒතර ඔකට මම ਵਿਚාරයක් කියා දුන්නානේ මොකද්ද? කැලණි විශ්වවිද්‍යාලයේ උපාධියේ සංකේතවත් කරේ නාමලේ. නාමල නෙලන්න ගිහිල්ලා අත්ත බිඳුනොත් උපාධිය නැහැ. කෙලින්ම ආයි ලියන්න වෙනවා. පැහැදිලිද? ජන කවිය මම ඔබට කියා දුන්නා විශ්වවිද්‍යාල උපාධියට. මල්ලි ඒ උපාධිය තමයි නාමල. මේක නෙලන්න ගියාම පරිස්සමෙන් අත්ත බිඳුනොත් නාමල නෙලන්න හම්බෙන්නේ නැහැ. කැලණි ගඟේ ඔරු යනවා බලාවරේ. ඇයි උපාධිය අරගෙන මේකෙන් මිකුඩ වෙල යනවා. සාදුකාරදී කැලණි විහාරයේ වැඳගෙන උපාධියක් තරන්නේ. බලන්න ඉතින් ජන කවිය අපි අර්ථකථනය කරන හැටි. ඒක තමයි සාහිත්‍යය කියන්නේ. එතකොට මේ ඔය කියන කරත්ත කවි, ඔරු කවි, පාරු කවි පේනවද? ඔරු පාරු කවි නිර්මාණය වෙන්නේ ඔය කියන විවිධ සංසිද්ධීන් පාදක කරගෙන. ඊළඟට මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා යනේන ඔරු පාරු නවතාගෙන සිටියා මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා. එතකොට මේක දැක්කහම මොකද්ද දන්නේ තේරෙන්නේ නේද? මාතර ගඟේ ඉන්නේ කිඹුලි නම් නේද? මිනි නොකයි. මිනි කන්නේ කියලා කියනවා. එහෙම තේරුමක් පේන්නේ නේ. පේන තේරුම එහෙමයි. නෑ, පේන තේරුම එහෙම වුණාට මේක එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. ලොකු කතාවක් තියෙනවා. ඔබ 10 ශ්‍රේණියනේ. එහෙනම් මම ඔක ඇතුළාන්තය ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. 10 දරුවෝ නිසා උසස් පෙළ පන්තියේදී නම් මම ඒ අයට මේක පැහැදිලි කිරීම කරනවා. මේකේ කිඹුලිය කියන්නේ කවුද කියන එක. මිනි නොකයි කියන එකේ ඇතුළාන්තය පැහැදිලිද? ඔබට පුළුවන් ඒවා ලොකු වුණාම දැනගන්න. ඒ නිසා මම ඒකේ ඇතුළාන්තය කතා කරන්නේ. අන්න ඉතින් ඒවා පේන තේරුම එහා ගිය මහ දැවැන්ත තේරුම් ටිකක් ඊට කවිවල තියෙනවා. ජන කවිය දක්ෂයි කිව්වේ ඒකට. හරි. එතකොට එනවා විවිධ වෘත්තීන් පාදක කරගත්ත ජන කවි වලට උදාහරණ આવත් ඕගොල්ලෝ ලියනවා පතල් කවි, කරත්ත කවි, ඔරු කවි,
පාරු කවි. පැහැදිලිද? දැන් එනං ඔන්න ඒවා ඔබට පැහැදිලියි. බලන්න ඊට පස්සේ පැරණි ජන ක්‍රීඩා ආශ්‍රිත කවි. ජන කවි. ඔන්චිලි වාරම්, පොරපොල් ක්‍රීඩා කවි, ලීකෙලි කවි, අංකෙලි කවි, ඔලිඳ කෙලිය, කලගෙඩි නැටුම්. තව ඉතින් ඔන්න වැදගත් එකක් තියෙනවා. මොකක්ද? විශේෂ කළ පෙන්වන්න ඕනේ තියන්න. මේවර කෙලි කවි. අහලා තියෙනවනේ. හරිම ලස්සනයි. අර කියන්නේ නේ. සාරසදිසි පෙති පේර නෙලන කල වලගිය දුමගේ මේවරයා නැනු නුඹේ පාල් නුඹේ දරුවාන් පාල් අප දුටුවේ නැත මේවරයා කොසටු කාන්දේ කොස් කඩනාදා වලගිය දුමගේ මේවරයා නැනු නුඹේ පාල් නුඹේ දරුවාන් පාල් අප දුටුවේ නැත මේවරයා. අන්න මේවර කෙලිය. ඒතර මේ හරි ලස්සනයි. කලගෙඩි නැටුමනේ. ලී කෙලිය. අපි පොඩි කාලේ මේ ඔය ක්‍රීඩා ටික ඔක්කොම කරලා තියෙන පුතේ. එක පඳුරෙන් ලී සයක් කපාගෙන ලී කෙලියට කවි. එතකොට කලගෙඩි නැටුමට නේද? ඒතර මේ කලගෙඩි නැටුමට සම්බන්ධ ඒවා වර්තමානයේ කලගෙඩි අරන් යන සම්බන්ධ කලය අරගෙන යන මේ නැටුම් ඔක්කොම ගැන ගීතක් තියෙනවා. ගමේ තරුණියක් කලගෙඩි අරන් යන විදියයි නගරේ මුදල් ගෙවලා නැටුම් පන්තියේ කලගෙඩි නැටුමයි අතරේ වෙනස් තියෙනවා. අර තියෙන තිරය ඇරෙනවා, තිරය වැහෙනවා, උල්වර සංහඬ පැතිරෙනවා, සඳලු තලෙන් වැස මානවිකාවන් තාලෙට ඉඟ සුඟ නටවනවා. එතකොට ඔය ඔක්කොම සල්ලි වලට ප්‍රැක්ටිස් කරන නටන අය. හැබැයි ගමේ කාන්තාව කලගෙඩිය උකුලේ තියන් ගිහින් එයාගේ ශරීරය මෙහෙමයි තියෙන්නේ. දැන් මෙතනින් කලගෙඩිය. ඊට මේ අත ඔහොම තියාගත්තාම මේ පැත්තෙන් ඔහොම ওই විදියට ඔහොම කාන්තාව නිර්මාණය වෙනවා ගමේ. මේ ගමේ වැඩපළ කරන කාන්තාව. එයාට කලගෙඩි නැටුම ඒ ඔක්කොම හොරුයි. හරිද? දැන් මේ සල්ලිව ටිකට ගන්න අය නේද? හේනට කුඹුරට ගියපු නැති අය තමයි මේ වේදිකාවේ නටන්නේ. හේනක් ගැන දන්නේ නැහැ. පැහැදිලිද? ඒතකොට මේ නර්තනය ඉගෙනගෙන මේගොල්ලෝ උපතින් අරගෙන ඉන්නේ. ශරීර ස්වභාවය උපතින් අරගෙන ඉන්නේ. එතකොට අනපතේ ඔන්චිලි වාරම් කවි, අංකෙලි කවි, ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේශේ, ඔලිඳ කෙලිය සම්බන්ධ කවි. ඒතර ඔන්න මේවට අපි කියනවා ජන ක්‍රීඩා ආශ්‍රිත. විභාගෙදී අහන්න පුළුවන් ජන ක්‍රීඩා ආශ්‍රිත කවි වර්ග දෙකක් නම් කරන්න. මේ හැම එකම දාලා තියෙන එක විභාගෙදී අනිවාර්යෙන් ඔබට අහන්න ඉඩකඩ ගොඩක්ම තියෙනවා. ඒ හින්දා මේ පිළිවෙල දාගෙන පැහැදිලි කිරීම කරගෙන යන්න. බලන්න. දේව පූජා හා ඇදහිලි සම්බන්ධ ජනකයි. දේව පූජා ඔබ දන්නවා දැන් කුෂිකර්මික දිව්‍යවේතක් ගවත කරන මිනිස්සු නේද? ඒ අය තුල දේව සංකල්පය එළීම තිබුණා. ඇයි? තමන්ගේ අස්වැන්නෙන් කොටසක් දෙවියන්ට දෙයියන්ගේ හාල් කියලා කියන. අපි කියන්නේ සමහරට මොනවා හරි මිනිස්සෙක් කවුළුනහම දෙයියන්ගේ හාල් කැවිලාද කොහෙද කියලා. ඇයි? පිස්සුවෙන් වගේ ඉන්නකොට හිතන්නේ මේ දෙයියන්ගේ හාල් කැවිලා.
දෙවියන්ට විරුද්ධ වෙනවා. එතකොට ඔය කුෂිකාර්මික ජීවිතයක් ගත කරන අය තමන්ගේ ඇස්වැන්නේ වීකුරුණියක් දෙවියන්ට. වීකුරුණියක් බුදුහාමුදුරන්ට. කිරි ආහාර පූජාවට. ඒතර මේක මේ දෙවියන්ගේ හාල් ටික එකතු කරලා අවුරුද්ද එක කාලයකදී එක මාසයකදී ගම්මඩුවක් පවත්වනවා. අන්න ඒ ගම්මඩුව තුල තොවිලයක් නටනවා. ශාන්ති කර්ම කවි කියවෙනවා. තොවිල් කවි, යහන් කවි, බලි කවි මේවා බොහොම ලස්සනට මේගොල්ලෝ ගායනා කරනවා නේ. ඒ කියන්නේ දෙන දෙනා නා දෙන දෙන දෙනා දෙනෝ දෙන්න දෙනා නා දෙන දෙන දෙනා දෙනෝ සිද්ධ පතිනි මල් යහනට වඩිනේ. ඔය වගේ බොහොම අපූරු කවි ටිකක් නිර්මාණය වුණා පුතේ. ජන කවි ටිකක් මෙන්න මේ දේව පූජා සහ ඇදහිලි විශ්වාස පාදක කරගෙන නේද? බලන්න එහෙනම් ඊළඟට පුද්ගල සිද්ධි තොරතුරු ඇතුළත් කතාන්තර සම්බන්ධ ජන කවි. පත්තිනි හැල්ල. සොකරි කතාව නේද? වෙස්සන්තර කතාව. මනමේ කතාව. මනමේ කතාව. සඳ කිඳුරුදා කතාව. රුවන්වැලි සෑ කතාව. රම්පොට තෙලඹුව මැණිකගේ. හරිද? යසෝදරාවත තුන් සරණ සින්දු නාඩගම් කවි. දැන් එතකොට පත්තිනි හැල්ල. පත්තිනි දෙවියෝ වෙනුවෙන් ජන කවි නිර්මාණය වෙනවා. සොකරි වෙස්සන්තර ජාතක කතා කාව්‍ය පදනම් කරගෙන ජන කවි ලියනවා. පැහැදිලිද? ඒ වෙස්සන්තර ජාතකය මුල් කරගෙන දරුවෝ දන් දීපු හැටි නේද? ඒ සම්බන්ධව ලස්සන කවි ටිකක් නිර්මාණය. මනමේ කතාව. සඳ කිඳුරුදා ඒ කියන්නේ ඡන්ද කින්නර ජාතකය මුල් කරගෙන ජන කාව්‍යයක් ලියනවා. ඒකට අපි කියනවා මේ විදිහට සඳ කිඳුරුදා කව. මේකට එන්නේ ඡන්ද කින්නර ජාතකයේ එන්නේ. ඡන්ද කින්නර ජාතකය. ඡන්ද කින්නර ජාතකය. සඳ කිඳුරු ජාතකය කියලා කියන්නේ ඒකයි. ඒත් මේක පාදක කරගෙන ජන කාව්‍යයක් ලියනවා සඳ කිඳුරුදා කව කියලා. ඒතර මෙන්න මේක නිර්මාණය කරන්නේ පුතේ. දැන් සාමාන්‍ය ජන කවි වල කතුවරයෙක් නැහැ. මේ කාව්‍යයේ විතරක් ඉන්නව කතුවරයෙක්. සඳ කිඳුරුදා කවයේ කියලා. ඒ තමයි විල්ගම්මුල්ල සංඝරාජ හිමි. සංඝරාජ හිමි. හරිද? විල්ගම්මුල්ල සංඝරාජ හිමි. කුරුණෑගල යුගයේදී මේක ලියවෙන්නේ. දෙනගම විහාරයේ වැඩවිසු විල්ගම්මුල්ල හාමුදුරුවෝ මේක ලියන්නේ. ඒතර අනාගත වංශය සහ සිංහල බෝධි වංශය ලියන මෙවුන්වහන්සේ විසින් තමයි සඳ කිඳුරුදා කව ලියන්නේ. හරිම ලස්සන කවි පන්තියක් තියෙනවා. මහා කාව්‍යයක් නෙවෙයි ජාතක කතා කාව්‍යයක්. ලංකාවේ ලියන පළවෙනි සිව්පද ජාතක කතා කාව්‍ය මේකයි. හරිද? මේක හරිම ලස්සනයි. කිඳුරිය නටනවා. කිඳුරිය තමයි යසෝදරා දේවිය. කිඳුරා සිද්ධාර්ථ ගෞතමයන් මේ දෙන්නා කෙලිදෙලෙන් ඉන්නවා.
එක වෙලාවෙදී වස්දණ්ඩ ගායනා කරනවා මේව. ගායනා කරද්දී මේ වාදනයේට නටනවා තාලෙට කිඳුරිය. මේ දෙන්න කෙලිදෙලෙන් ඉන්නවා උතෙන්ට එනවා බ්‍රහ්මදත්ත රජු. මේ නර්තනයේට පිස්සු හැදෙනවා බ්‍රහ්මදත්ත. මේ අන්තපුරයක් ඉන්න මිනිස්සු. ඊතලේ ගන්නවා කෝපුවෙන් ඇදලා නම් තියනවා. කාටද? කිඳුරාගේ හાર્ට් එකට තියනවා. කිඳුරා එතනම. මැරෙන්නේ නැහැ. පරමාදර්ශී පතිනියක් නිසා කවුද? කිඳුරිය අදිෂ්ඨාන බලයෙන් ඔහු පේනවා. ඒතර ඒ කවියක් මේ විදිහට මම ඔබට මතක් කරන්නම්. මේවා ඉගෙන ගන්න ඕනේ නේද මේ කියන්නේ. මේ හැම එකම දැන ගන්න ඕන අපි. අහලවත් තියෙන්න ඕන. ඇදගත් තදින් විදිසර නොවැරදි වෙද හියපත් මුවෙන් හැවැම්මෙනලේ හැලිනුමද බලවත් දුකින් වලපින හිමි නුඹ වැළඳ මගෙනෙදියෙන් සේදීගෙන ගියේ වේද බලන්න. ඊතල පහරෙන් ලේ විදිනවා ඊට වැඩිය වේගෙන් කිඳුරිය හඬනවා. මගෙනෙදියෙන් සේදීගෙන ගියේ බලන්න. පතිවතා දහම රකින්න ඇයගේ අදිස්ථාන බලයෙන් කිඳුරව හොඳ වෙනවා. ඔය කතාව තමයි සඳ කිඳුරු දාකව තුලින් අපි සාකච්ඡා කරන්නේ. හරි. එතකොට යසෝදරා වත මම ඔබට පැහැදිලි කරා. යසෝදරා වත. යසෝදරා වතේ කවි 130ක් තියෙනවා. මේකේ සිදුහත් කුමාරයා මව්කුස පිළිසිඳ ගැන්මේ සිට ඒ සිදුවීම් දාමය බොහොම පද්‍යාවලියක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. හරි අපූර්වට. ඒ සිද්ධාර්ථ ගෞතමයෝ ගැබට එන එකේ ඉඳලා සිහින දකින විදිය. බොහොම ලස්සනට ජනකවිය මේකේ සිතුවම් කරනවා. රන්‍යහනේ සැතපෙන කලබිස උන්ට පුන්සඳ මඩල අහසින් යහන පිට රංකඳ ලෙසින් වැඩියා සුදොවුන් ළඟට තුන්ජාමෙට පෙනුණා සඳ මඩල මට. ඔන්න ඔය යසෝදරා වතේන කවිය. හරි. දැන් එතකොට ඔන්න පුද්ගල සිද්ධි තොරතුරු ඇතුළත් කතාන්තර සම්බන්ධ ජනකවි අතරේ අපි කතා කරනකොට මොනවද පුතේ? ඔයගොල්ලෝ පාඩම් කරලා තියාගන්න ඕනේවා. පත්ති නිහෑල්ල, සොපරි කතාව, වෙස්සන්තර කතාව, මනමේ කතාව, සඳ කිඳුරු, රුවන්වැලිසෑ කතාව, යසෝදරා, තුන්සරණ, සින්දු නාඩගම් කවි. ඒ අතරින් මම ඔබට වැදගත් දෙයක් ගත්තා. මොකද්ද? සඳ කිඳුරු දා කව සහ යසෝදරා වත. ඒක ගැන ඔබට කතා කළා. වෙස්සන්තර ජාතකයේ සම්බන්ධ රයිට් බලන්න. විවිධ මාතෘකා යටතේ තලමල් බඹර කැපීමේ කවි උපදේශ කවි අන්න තේරවිලි කවි ඔයගොල්ලෝ දන්නවා ශිෂ්‍යත්ව පන්තියේ ඉඳලා නේද පුංචි දරුවෝ ඉගෙන ගත්ත එකක් තමයි මේ තේරවිලි නේද ඊට සංවාද කවි වස් කවි සෙත් කවි දැන් මේ ටිකෙන් උපදේශ කවි ඔයගොල්ලෝ දන්නෝ දැන් අපි මේ කරගෙන යන්නේ ඒක නේද? ඒ කියන්නේ අපේ ජීවිත පැවැත්මට මානවයාගේ පොඩි දරුවගේ ඉඳලා ඉහළට යනකම් අපේ ජීවිතේ හැඩගස්ව ගන්න ඕවදන් අවශ්‍යයි. ඒ ඕවදන් ලබා දෙන්නේ වැඩිහිටියෝ. ඒතර ඉපරිණි ජනයා ඒ අතර හිටපු වැඩිහිටියෝ විසින් නේද? ඉදිරි පරම්පරාව වෙනුවෙන් ගායනා කරපු කවි තමයි අපි කතා කරන්නේ. උපදේශ කවි දැනමුතු කමට කියන කවි පැහැදිලිද එතකොට ඒ අතරේ මේ මිනිස්සු වස් කවි කියලා ඕගොල්ලෝ අහලා තියෙනවා දැන් සාමාන්‍යයෙන් ගම් වල නම් මේවා තියෙනවා හිතන්නකෝ ගෙදර වත්තේ තියෙන මොනවා හරි කවුරු හරි හොරෙන් කඩාගෙන යනවා ගෙදර ඉන්න කුකුලා අරන් යනවා හොරාට අරන් යනවා හරක් හොරකම් කරන් යනවා අන්න එතකොට මොකද කවුතේ කරන්නේ මිනිස්සු කොයි බහරි විශ්වාසයක් තියෙන තැනකට යනවා එක්ක නුග ගහ දැන් මේ වගේ තැනක කොහොම ආසනයක් හදලා තියෙනවා
මෙන්න මේ ආසනයේට පහනක් තියලා දැන් මේ වගේ තැනක විශ්වාසයක් තියෙනවා කියලා හිතන මිනිස්සු. ඒ නිසා ඒ අය මෙතන තෙල් මල් පහන් පත්තු කළා. හඳුන් කූරු පත්තු කළා. පහනක් පත්තු කළා මේ අය වෙනුවෙන් වැරදි වැඩ කරපු අය වෙනුවෙන් අර වස් කවි කියනවා. වස් පදින්න කියලා. මේ කරපු එකාට නම් කියලා මේක කවි වෙනම තියෙන හදන්න ඝන පිහිටවල. ඒ වස් කවිය කියනකොටම සමහර විට සතියක් යනකොට හොරකම් කරපු අරන් යනවා. ඉස්සර එහෙම තිබුණා ඒ වගේ කවි ලියන අය ඉන්නවා. කවි ලියන දැවැන්ත චරිත තිබුණා. දැනුත් ඉන්නවා ඒ වගේ අය. වස් කවි කියනවා සෙත් කවි. සෙත් කවි දැන් ඔබට අපල තියෙනවනේ ඔබගේ නමට සෙත් කවි කියනවා. ඉතින් මේවා මේ තාමත් තියෙන පුතේ. මේවා ජන කවි විදිහට තමයි සලකන්නේ. දැන් අපිට ඔය විවිධ අපල තියෙනවා නම් ඕන සෙත් කවි ටිකක් කියන්න කියනවා. බෝධියට කියලා සෙත් කවි කියන්නේ කියලා. දවස් 7ක් සෙත් කවි කියන්නේ. මේ බෝධි රාජෝත්තමයන් පාදක කරගෙන අපි සෙත් කවි කියනවා. එතකොට කාලිමෑනියෝ ඉස්සරහා ඔය වස් කවි කියනවා. කතරගමනේ විවිධ විදිහට කියනවා. ඉතින් හැබැයි ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඒකයි මිනිස්සු ඒවා පිළිගත්තේ. සෙත් කවි දුක ශෝකේ ආදරේ වෛරය වැනි භාව ප්‍රකාශන සඳහා කියූ ජන කවි. ඔව් සමහරලාට ඒ වැනි අවස්ථාවලදී දැන් මේ විවිධ අවස්ථා පාදක කරගෙන තමයි මේ ජන කවි නිර්මාණය වුනේ. ඉතින් ඒ නිසා තමයි ඔබට මේ එකින් එක පැහැදිලි කිරීම කරගෙන යන්නේ ඔබට විභාගෙදී අහන්න පුළුවන් මේවා. නේද? අර කෙටිපස්ස 10ට අහන්න පුළුවන්. එහෙම නැත්නම් අර ලිහිල් බසිල් ලියන කවියට අහන එකේ එතෙන් ඉඳන් ගොඩක් දුරට ඒ කවියත් එක්කම තමයි අහන්නේ. සමහර විට අහනවා එතනින් එහාට. මේක ගොඩක් දුරට අර කෙටිපස්ස දෙකට අපිට සූදානම් වෙන්න දැනගන්න ඕනේ ඒවා. හරි? බලන්න ඊළඟට. සිංහල කාව්‍ය සම්ප්‍රදාය දෙක සඳහන් කරන්න. අන්න ඔබ දන්නවා දැන් සිංහල කාව්‍ය සම්ප්‍රදාය දෙක අපි එක පැත්තකින් වියත් කාව්‍ය සම්ප්‍රදාය අනිත් පැත්තෙන් ජන කවි සම්ප්‍රදාය. පැහැදිලිද? ඒ කියන්නේ වියත් ඒ කියන්නේ විදග්ධ සම්ප්‍රදාය කියලා කියනවා අපි. වියත් අය බුද්ධිමතුන් විසින් නේද? ඒගොල්ලෝ නිර්මාණය කරපු එකට අපි කියනවා වියත් කාව්‍ය සම්ප්‍රදාය කියලා. අනිත් පැත්තෙන් අපි කියනවා මොකද්ද පුතේ? චූල සම්ප්‍රදාය. ඒ තමයි ජන කවි සම්ප්‍රදාය. වියත් කාව්‍ය සම්ප්‍රදාය අනිත් එක තමයි ජන කවි සම්ප්‍රදාය. ජන කවිය කියන්නේ අපේ ওই කතා කරන ජන කවිය. ඒතර එයාගේ නිර්මාණ තමයි චූල සම්ප්‍රදාය කියලා කියන්නේ. අරගොල්ලෝ ඔය පොත්පත් ලියලා ඒවයි කවි ලියපු අය කතුවරයෙක් ඉන්නයි. අන්න ඒවට අපි වර්ගීකරණය කරනවා විදග්ධ සම්ප්‍රදාය හේවත් වියත් කාව්‍ය සම්ප්‍රදාය කියලා. අන්න එනං මේ කාව්‍ය සම්ප්‍රදාය දෙක බලා ගන්න එක තමයි වියත් කාව්‍ය සම්ප්‍රදාය. වියත් කාව්‍ය සම්ප්‍රදාය. ඊළඟ එක තමයි ජන කවි. ජන කවි සම්ප්‍රදාය. වියත් කාව්‍ය සම්ප්‍රදාය ජන කවි සම්ප්‍රදාය. සම්ප්‍රදාය කියද්දී අල්ප දයන ලියවෙන්නේ. මහා ප්‍රාණ දයන ලියන්නේ නෑ. හඬ වැඩි නෑ එතන. පැහැදිලිද? එහෙනම් වියතුන් විසින් නිර්මාණය කරපු සම්ප්‍රදාය වියත් සම්ප්‍රදාය.
ජනකවි සම්ප්‍රදාය ඉපැරණි ජනයාගේ මුවින් නිර්මාණය වෙච්ච කාව්‍ය සම්ප්‍රදාය. ලේඛනගත වීමට පෙර ජනකවි පරපුරෙන් පරපුරට පැවත ආයේ කෙසේද කියලා. දැන් ඔය ජනකවි මිනිස්සුන්ගේ මුඛ පරම්පරාවෙන් ආවේ කටපාඩමින් අරන් ආවෙනවා. පැහැදිලිද? ඒ අය එදා ඉඳලම පොත්පත් තිබුණේ නැහෙනේ. ඒ අයට ලියලා සටහන් කරන්න තැනක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ තව එක්කෙනෙකුට කිව්වා. එයා අහගෙන හිටියා. අහසාවෙන් අහගෙන හිටියේ. ඒ අහගෙන හිටපු කෙනා තව එක්කෙනෙකුට මේක කියනවා. එහෙම කියද්දි මේක කටපාඩම්. පුතේ විශේෂයෙන් ඔබට ආසාව දැක්වුවොත් ඕන දෙයක් එක සැරේ මතක තියාගන්න පුළුවන්. ඒකට ඉස්සෙල්ලා ආස වෙන්න. දැන් ඔබ ගීතයක් අහද්දි එක සැරේ සමහරට ගීතයේ පළවෙනි කොටස් ටික පාඩම්. ඇයි? එක සැරේම පාඩම්. ඒකට දැන් ලෙස ආදරය දක්වනවා. පැහැදිලිද? හරි. එහෙනම් මොකක්ද අහන්නේ මේකේ? ලේඛනගත වීමට පෙර ජනකවි පරපුරෙන් පරපුරට පැවතාවේ කොහොමද කියලා අහනවා. අන්න අපි ලියනවා. මුඛ පරම්පරාවෙන් කටින් කට පැවතාව. කටපාඩමින් මේක අරගෙන ආවේ. කොහොමද ආවේ? මුඛ පරම්පරාවෙන් අපි කියන බාණක පරම්පරාවෙන් කියන. කොහොමද? බාණක පරම්පරාවෙන් තමයි මේක ආවේ. එතකොට අන්න එකිනෙකා අතර කටපාඩම් කරගෙන තව එක්කෙනෙකුට කියනවා. එයා තව එක්කෙනෙකුට කියනවා. ඊට පස්සේ මේක නිකම්ම පාඩම් වුණා ජන කවියක් විදියට. පැහැදිලිද? හරි. ඊළඟට ජන කවිය අධ්‍යක්ීම් සැපයූ පාරිසරික ස්ථාන දෙකක් නම් කරන්න. ඒ තමයි හේන. ඊළඟට කැලය අපි කියනවා. හේන එහෙම නැත්නම් කැලය. පැහැදිලිද? එහෙමත් නැත්නම් කමත වෙන්න පුළුවන්. කමත. නේද? එහෙමත් නැත්නම් පතලක් වෙන්න පුළුවන්. පතල්. ජන කවියට අධ්‍යක්ීම් සැපයූ පාරිසරික ස්ථාන. හේනක් වෙන්න පුළුවන්, කැලයක් වෙන්න පුළුවන්, කමතක් වෙන්න පුළුවන්, පතලක් වෙන්න පුළුවන්. පැහැදිලිද? right. ඔන්න එන ඔබට පැහැදිලි වෙන්න ඕන සිංහල කාව්‍ය සම්ප්‍රදාය දෙක සඳහන් කරන්න. සම්ප්‍රදාය දෙක නම් සඳහන් කරන්න. වියත් කාව්‍ය සම්ප්‍රදාය වියතුන් විසින් ජන කවි සම්ප්‍රදාය ලේඛනගත වීමට පෙර ජන කවියාව කොහොමද? කටපාඩමින් නේද? එකිනෙකා අතර මේක කටපාඩම් කරගෙන තමයි ආවේ. ඊළඟට ජන කවියට අධ්‍යක්ීම් වුණා මේ පරිසරයේ ස්ථාන. කැලයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කමතක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පතලක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්
බඹර බඹර වදයක් වෙන්න. ඔය තව ඉතින් ඕන තරම් තියෙනවා. මම ඔය පාරිසරික සම්බන්ධ ඒවා ගත්තේ පරිසරය සම්බන්ධ ඒවා. දැන් අපි ඒකේ පාරිසරික ස්ථානයක් විතර ගත්තොත් එහෙම ඔය ටික දාගත්තා නම් ඇති වෙයි. පැහැදිලිද? හරි. බලන්න අපි ඊළඟ කොටස. කෙතහා බැඳි ජනකවි ප්‍රභේද තුනක් නම් කරන්න. කෙතත් එක්ක එනේවා. කෙතත් එක්ක මොනවද එන්නේ? කෙත පාදක කරගෙන. ඒ කියන්නේ කුඹුර පාදක කරගෙන. නේද? ඔන්න එනවා පුතේ කමත් කවි. මොනවද? කමත් කවි. කමත් කවි. හරිද? ඊළඟට එන්න පුළුවන් නෙළුම් කවි. නෙළුම් කවි. කමත් කවි, නෙළුම් කවි. ඔවගේ කමත පාදක කරගෙන කුඹුර පාදක කරගෙන නිර්මාණය වෙනවා. ඊළඟට ඔබට ඕනනම් තව ගොයම් කවි. ගොයම් කවි. ගොයම් කවි. පැහැදිලිද? එතකොට මේ කමතේ එනවා. කමතෙත් අපි පැල් රකින්නවා නේද? කමත පාදක කරගෙන. එතකොට සීසෑමේදී නේද? සීසෑමේදී තියෙනවා අඳුර කවි. වෙනත් රැකියා හා සම්බන්ධ ජනකවි වර්ග තුනක් නම් කරන්න. ඔබ දන්නවා විවිධ වෘත්ති නේද? ඒතර ඒ යටතේ අපිට උදාහරණ විදියට පතල් කර්මාන්තේ පාදක කරගෙන. පතල් කර්මාන්තේ පාදක කරගත් පතල් කවි. පාදක කරගත් පතල් කවි. ඊළඟට භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා සම්බන්ධ කරගත් ඒවා අපි ඒවට කියනවා කරත්ත කවි කියලා. කරත්ත කවි. එහෙම නැත්නම් මොනවාද? ගැල් කවි කියලා කියනවා. ගැල් කවි. තවත් විදිහට අපිට කියන්න පුළුවන් තවලම් කවි කියලා. මොනවාද? තවලම් කවි. හරිද? right. ඊළඟට බඹර කැපීමේ කවි. හරිද? වෙනත් රැකියා හා සම්බන්ධ ඒවා නේද? දැන් අපිට ගන්න පුළුවන් තව පාරු කවි. මොනවද? පාරු කවි. ඇයි ඒකත් ඒ අදාළ වෘත්තියක් තමයි තියෙන්නේ. පාරු කවි. හරි. දැන් ඔන්න පැහැදිලි. කෙතහා බැඳුණු කමත් කවි, නෙළුම් කවි, ගොයම් කවි, වෙනත් රැකියා හා සම්බන්ධ ජනකවි වර්ග තුනක්, පතල් කර්මාන්තය හා සම්බන්ධ ඒවා, කරත්ත කවි, තවලම් කවි, බඹර කැපීමේ කවි, පාරු කවි. ඊළඟට
ඊළඟට අපිට පුළුවන් කෙලි සෙල්ලමාසිත ජන කවි. අනමයි පුතාලා දන්නවා ඒවා. කෙලි සෙල්ලම ඒවා. මොනවාද? ලී කෙලි. ලී කෙලි කවි. හරි. ඊළඟට මේවර කෙලිය. මේවර කෙලිය. මේවර කෙලිය. තව කලගෙඩි. කලගෙඩි. කලගෙඩි නැටුම් කවි. තව තියෙනවා අපිට කියන්න අංකෙලිය. 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 අංකෙලිය සම්බන්ධ කවි. එහෙම නැත්නම් පොරපොල් ක්‍රීඩාව. පොරපොල් ගන්න. පොරපොල් කෙලි. පැහැදිලිද? ඕ වගේ ක්‍රීඩා ගොඩක් තියෙන ඔන්චිලි වාරම් කවි. එළුවන් කෑම, ඔලින්ද කෙලිය නේද? මොනවාද? ඔලින්ද කෙලිය. අන්න. ඔලින්ද ඔලින්ද කෙලිය. ඔන්න දැන් එහෙනම් ක්‍රීඩා සම්බන්ධ ජන කවි ওই විදිහට ඔබ ඔළුවේ තියෙන්න ඕන. ඒ තමයි මොනවද? ඒවට අපි කියන්නේ ලී කෙලිය, අංකෙලිය, පොරපොල් ක්‍රීඩාව, එතනින් ගියාම ඔලින්ද කෙලිය, මේවර කෙලිය. එතන මෙන්න මේවා විභාගෙදී ওই විදිහට අහනවා ජන ක්‍රීඩා සම්බන්ධ කවි. එහෙම නැත්නම් අපිට ප්‍රශ්නයක් එනවා මෙහෙම රචනාවක්. හෙළබස පෝෂණය කළ ජන කවි. එතකොට ඒ ජන විවහාරත් එක්ක ඔබට පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්ම මේ සම්බන්ධව පිළිතුරක් ගොඩනගා ගන්න. කවි ටිකක් පාඩම් වෙන්න ඕන. ජන කවි කිහිපයක් පාඩම් වෙන්න ඕන. ඒ ජන කවි වර්ග ටිකක් දැනගෙන ඉන්න ඕන. ඒ දැනගත්තට පස්සේ තමයි ඔබට හරියට ලස්සන පිළිතුරක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඊළඟට බලන්න ගැමියන් ආගමික විශ්වාස හා පුද පූජා සමග බැඳී ජන කවි විශේෂ තුනක්. අන්න අපි ගන්නවා මල්යහන් කවි. මල්යහන් කවි. ඊළඟට අපිට පුළුවන් තොවිල් කවි. තොවිල් කවි. පත්තිනි හැල්ල. එහෙම නැත්නම් තුන් සරණ. තුන් සරණේ කවි. ඒ කියන්නේ විවිධ ඇදහිලි විශ්වාස පාදක කරගත්ත ජන කවි. සෙත් කවි තියෙනවා. මල්යහන් කවි, තොවිල් කවි. මොනවද? තොවිල් කවි නේද? ඔබ දන්නවා විවිධ ප්‍රදේශවල ගැමි පරිසරයක් තියෙන ප්‍රදේශවල ඔය කියන තොවිල් පවිල් සම්බන්ධ කවි නිර්මාණය වෙනවා. ඒවා උදාහරණ 18 සන්නිය කියයි. නේද? එහෙම නැත්නම් මගුල් මඩුවේ තියෙන දැන් ওই දේව පූජා තියෙනවා. දෙවියන්ගේ තොවිල් තියෙනවා, දේව තොවිල් තියෙනවා. ඒතරන්නේ දේව තොවිල් කන්න ලව් සම්බන්ධව වැස්ස ලබා ගන්න. ඒ වගේ විවිධ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා දෙවියන් වෙනුවෙන්
ඔය දේව පූජාත් සම්බන්ධ දෙවියන් උදෙසාම දෙවොලක් හදලා ඒ දෙවොලට ගැලපෙන දෙවොල් කවි කියනවා. දෙවොල් කවි. පැහැදිලිද? තොවිල් සම්බන්ධ තොවිලයක් කියන්නේ ඒ වගේ අවස්ථාවක්. ඒතකොට අන්නේ තොවිලය අදාළ කරගෙන කාව්‍ය නිර්මාණය වුණා. පැහැදිලිද? හරි. ඊළඟට අහනවා ගැමියන් තේරවිලි කවි යොදාගත්තේ කවර අවස්ථාවන්හිදීද? ඒගොල්ලෝ තේරවිලි යොදාගන්නේ විනෝදය, විවේකය, විනෝදය ලබා ගන්නවා. විවේකයේ තියෙන්න ඕන. එතෙන්දී විනෝදය වගේ දෙයක් ආස්වාදය ලබන තමයි මේ තේරවිලි යොදාගත්තේ. අනිත් එක තමයි එකිනෙකා අතරේ තියෙන දැනුම් මට්ටම් උරගා බලන්න. සිතීමේ ශක්තිය උරගා බලන්න ඒගොල්ලෝ තේරවිලි තමන්ට ඉඩ තියෙන ලැබෙන වෙලාවේදී එකිනෙකා අතර ඔයවැනි තේරවිලි කවි ගායනා කළා. ඒතර ඒවයින් ඒගොල්ලෝ බලාපොරොත්තුනේ අරයාට ටිකක් හිතන්න පතන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරනවා. ඒක අහගෙන ඉන්නවා. අහන් ඉන්නකොට ඒක හොඳට හිතනවා. අන්න එතකොට මොකද වෙන්නේ? ඔහුට දැනෙනවා ඒ පිළිබඳ මනසේ ඒකාග්‍රතාවයක්. ඒ හොඳින් අහන් ඉන්නවනේ. ඒ අහන් ඉඳීම තුල එයාට දැනෙනවා ඒක හිතන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. අන්න පුතේ ගැමියන්ගේ බුද්ධි වර්ධනය වෙච්ච අවස්ථාවක් තමයි. විවේකී අවස්ථාවක් තෝරගන්නවා. විවේකය, විනෝදය නේද? ඒතකොට එවැනි අවස්ථාවල් වලදී තමයි මේ තේරවිලි කවි නිර්මාණය වුණේ. හරිද? right. බලන්න එන. කියන්න මේ. විවේකය. විවේකය. විවේකයේ ඇති අවස්ථාවල විනෝද වූ අවස්ථාවල right. ඈත අතීතයේදී ජන කවිය ප්‍රචලිතව පැවති බව දැක්වෙන ග්‍රන්ථය. පාඩමේ ඇතුළත් කවි හැඳින්වෙන නම් දෙකක් ලියන්න. ඔබ දන්නවා ඈත අතීතයේදී ජන කවිය ප්‍රචලිත වෙච්ච එක ඔබගේ කහපාට පොත කහපාට කොළය. ඔබේ සිංහල අච්චු පොතේ තියෙනවා ඒ කහපාට කොළේ දාලා තියෙන සංයුත්ත නිකාය අට කතාව. ඒ කියන්නේ සංයුත්ත නිකාය අට කතාවේ තමයි තියෙන්නේ. ඒකට අපි කියනවා පරමත්ත ජෝතිකාව කියලා. පරමත්ත ජෝතිකාව. ග්‍රන්ථය තමයි මොකද්ද පුතේ? පරමත්ත ජෝතිකාව. පැහැදිලිද? ජන කවියට අතීතයක් තියෙනවා. ඒතර ඒවට සාක්ෂියක් විදිහට තමයි අපි කතා කරන්නේ පරමත්ත ජෝතිකාව නැත්නම් සංයුත්ත නිකාය අට කතාව. සංයුත්ත නිකාය අට කතාව. අපි ලියමු. සංයුත්ත නිකාය නිකාය අට කතා. නිකාය අට කතා. හරිද? මොකක්ද ඒක? පරමත්ත ජෝතිකාව. පරමත්ත ජෝතිකාව. දැක්වෙන ග්‍රන්ථ. පරමත්ත ජෝතිකාව. පැහැදිලිද? ඒතර එන්න ඕන සංයුත්ත නිකාය අට කතාව. එහෙම නැත්නම් පරමත්ත ජෝතිකාව. හරිද? ওই දෙක එකක් ක්‍රියලා තියෙනවා නම් ඔබට උත්තරේ හම්බ ලකුණු හම්බ වෙනවා. පාඩමේ ඇතුළත් කවි හැඳින්වෙන නම් දෙකක් ලියන්න. මොකද්ද මේ දීලා තියෙන්නේ?
ඔබට තියෙන්නේ උපදේශාත්මක ජන කවි. මොකක්ද පුතේ තියෙන්නේ? උපදේශාත්මක ජන කවි වලට අපි දෙනවා උපදේශ කවි කියලා කියනවා. දැනමුතුකම් කවි කියලා කියනවා. දැනමුතුකමට කියපු කවි. ඔවදන් කවි. පැහැදිලිද? දැන් පොතේ සඳහන් වෙන්නේ හැඳින්වෙන නම් දෙකක්. උපදේශ කවි, උපදේශ කවි, දැනමුතු කවි. එහෙම නැත්නම් අපි ඕකට කියන ඕවදන් කවි. ඇයි ඒ? අපි කාට හරි උපදේශයක් දෙනවා නම් ඒවට අපි කියනවා දැනමුතු කමට කියන්නේ. නේද? ඒ අයගේ අඩුපාඩු හදාගන්න තමයි ඒවා කියා දෙන්නේ. කතා තියෙනවා, කවි තියෙනවා. ඒ නිසා අපි ඒවට කියනවා ඕවදන් කවි, උපදේශ කවි, දැනමුතු කවි. පැහැදිලිද? ඔයින් එකක් හෝ දෙකක් විභාගෙදී ඔබට අනිවාර්යව උපදේශාත්මක ජන කවි වලට කියන්න පුළුවන් තවත් නමක් ලියන්න කියලා. පෙළපොත ආශ්‍රයෙන්. එතකොට ඔබට ඔය උත්තර ඔය විදිහට පිළිවෙලට ලියන්න ඕන. බලන්න එන ආගමික විශ්වාස සහ පුද පූජා සමග බැඳී ජන කවි විශේෂ මල්යහන් කවි, තොවිල් කවි, තුන් සරණේ කවි. එහෙම නැත්නම් සෙත් කවි. විවේක ඊළඟට ගැමියන් තේරවිලි කවි යොදාගත්තේ කවර අවස්ථාවලදී? විවේකයේ ඇති අවස්ථාවල එහෙම නැත්නම් විනෝද වූ අවස්ථාවල. ඊට පස්සේ ඈත අතීතයේ ජන කවි ප්‍රචලිතව පැවති බවට දැක්වෙනවා සංයුත්ත නිකාය අට කතාව, ඒ කියන්නේ පරමත්ත ජෝති කාව. එහෙම නැත්නම් පාඩමේ ඇතුළත් කවි හැඳින්වෙන නම් තමයි උපදේශ කවි, උපදේශ කවි, දැනමුතුකම්, එහෙම නැත්නම් ඕවදන් කවි. ඔන්න එතකොට ඔබට ඔය ජන කවි වලින් අහන නේද? ප්‍රශ්න තමයි මේ අපි සාකච්ඡා කරගෙන යන්නේ. දැන් ඔන්න එතන ප්‍රශ්න 10ක් අපි සාකච්ඡා කරා ඒකේ. පැහැදිලිද? හරි. මයි දරුවනේ එහෙනම් අපි ඔන්න මේ කොටසෙන් පස්සේ තමයි මේ කොටස මෙතනින් අපි හමාර කරනවා. මේ කොටස ඔබට විවිධ ප්‍රශ්න වලට වැදගත් වේවි. අපි ඉදිරි කොටසේදී ඊළඟ ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡා කරමු.